අයිපෝවන් ඔන්න අතත් වෙන්න වගේම අලුත් ගේම් එකක් කරන් අපි ඔබ හමුවට ආවා. අද අපි ඉදිරිපත් කරන ගේම් එක වර්තමානයේ මුළු ලෝකෙම නැත්නම් අපි හැමෝම මුණ දීලා තියෙන තත්ත්වයක් හා සම්බන්ධ ගේම් එකක්. මොකද්ද මේ ගේම් එක? පැන්ඩමික්. ඉතින් නම් කියවෙන විදිහටම වර්තමානයේ කොවිඩ් නිසා අපි මුණ දීලා ඉන්නවා වගේ මේ ගේම් එකට තේමාව වෙන්නේ වසංගත 4ක් නිසා මුළු ලෝකෙම පැන්ඩමික් සිටුේෂන් එකක ඉන්න අවස්ථාවක්. මේ ගේම් එකේ විශේෂත්වය තමයි මේ ගේම් එක කෝපරේටිව් ගේම් එකක් වීම. මොකද්ද මේ කෝපරේටිව් ගේම් එකක් කියලා කියන්නේ? මෙච්චර කාලෙ අපි ඔයගලන්ට හඳුන්වා දීපු හැම ගේම් එකක්ම වගේ ප්ලේයර්ස්ලාට තනිව ජයග්‍රහණය කරන්න පුළුවන් ගේම්ස්. නමුත් කෝපරේටිව් ගේම් එකක් එහෙම නෙවෙයි. කෝපරේටිව් ගේම් එකකදී ප්ලේයර්ස්ලා හැමෝටම එකට එකතු වෙලා සහයෝගයෙන් ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව කෝපරේටිව් ගේම්ස් වලදී එක්ක ප්ලේයර්ස්ලා සේරම ජයග්‍රහණය කරනවා නැත්නම් පරාජය වෙනවා. ඉතින් මේ පැන්ඩමික් ගේම් එකේ ජයග්‍රහණය කරන්න නම් ප්ලේයර්ස්ලා සේරටම එකට එකතු වෙලා මේ වසංගත 4ට බෙහෙත් හොයාගෙන මුළු ලෝකෙම මේ වසංගත වලින් බේරගන්න සිද්ධ වෙනවා. මේ ගේම් එකේ ආරම්භකයන් කතා කරොත් මේ ගේම් එක නිර්මාණය කරන්නේ මැට් ලිකොක් විසින් 2008 වර්ෂයේ. ඉතින් එදා ඉඳන් අද දක්වා මේ ගේම් එකේ versions 10කට වඩා වැඩි සංඛ්‍යාවක් වෙළඳපළට නිකුත් වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ ගේම් එක හඳුන්වා දෙන්න යොදාගන්නේ මේ ගේම් එකේ මුලින්ම නිකුත් වෙච්ච ගේම් එක. මේ ගේම් එක ප්ලේස්ලා 2-4ක් අතර සංඛ්‍යාවට ප්ලේ කරන්න පුළුවන් විදිහ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අවුරුදු 8ට වඩා වැඩි අයට සුදුසු ලෙස තමයි නම් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ගේම් එක ප්ලේ කරන්න විනාඩි 45ක් පැයක් අතර කාලයක් ගත වෙනවා. හරි. දැන් අපි බලමු මේ ගේම් පැක් එකේ අඩංගු වෙන්නේ මොනවද කියලා. ගේම් බෝඩ් එක, රෝල් කාඩ්ස් 7ක්, character pawns 7ක්, player cards 59ක්, infection cards 48ක්, reference cards 4ක්, පාට 4ෙන් 24 බැගින් disease cubes 96ක්, cure markers 4ක්, infection rate marker 1ක්, outbreaker marker 1ක් සහ research stations 6ක්. අපි මුලින්ම ගේම් බෝඩ් එක අඳුන ගමු. ඔයගලන්ට පේනවා ඇති මේ බෝඩ් එකේ දැක්වෙන්නේ ලෝක සිතියම. ඒ වගේම තමයි කහ, නිල්, කළු සහ රතු යන පාට වලින් විවිධ නගර මේ සිතියමේ ලකුණු කරලා තියෙනවා. මේකේ තේරුම තමයි ඒ නගර ලකුණු කරලා තියෙන පාටට අදාළ වසංගතය ඒ නගරේ පැතිරලා තියෙන බව. හරි. දැන් අපි බලමු මේ ගේම් එක සෙටප් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම රිසර්ච් ස්ටේෂන් එකක් අරගෙන මේ ඇට්ලාන්ටා වල තියන්න ඕනේ. මේ තමයි අපේ disease control and prevention center එක. ඊට පස්සේ අපේ outbreak marker එක මෙතනත් අපේ cure markers ටික මෙතනත් තියන්න ඕනේ. ඊට පස්සේ අපේ infection rate mark එක මෙතනින් තියලා මේ infection rate cards ටික හොඳට shuffle කරලා මෙතනින් තියන්න. ඊට පස්සේ deck එකේ උඩම තියෙන cards තුන අරගෙන ඒ cities වලට අදාළ පාටින් disease cubes 3 බැගින් ඒ නගරවල තියන්න ඕනේ. අපිට මුලින්ම ලැබෙන්නේ සිඩ්නි, නිව්යෝර්ක් සහ මෙක්සිකෝ කියන cards තුන. සිඩ්නි වලට ඉන්ෆෙක්ට් වෙලා තියෙන්නේ මේ රතු පාට ඩිසීස් එක. ඒ නිසා මන් රතු පාට කියුබ්ස් 3ක් එතනින් තියෙනවා. ඊට පස්සේ නිව්යෝර්ක්. ඒ නගරයට ඉන්ෆෙක්ට් වෙලා තියෙන්නේ මේ නිල් පාට ඩිසීස් එක. මම එතන නිල් පාට කියුබ්ස් 3ක් තියෙනවා. ඊට පස්සේ මෙක්සිකෝ. මම එතන කහ පාට කියුබ්ස් 3ක් තියෙනවා. ඊට පස්සේ මේ කාඩ්ස් 3 ඩිස්කාඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්ෆෙක්ෂන් කාඩ් ෆයිල් එකේ ඊළඟ කාඩ්ස් තුන ගන්න. අපිට ලැබෙනවා සෙන්ට් පීටර්ස්බර්ග්, සැන්ටියාගෝ සහ ඔසාකා. මේ සිටිස් තුනේම ඒ අදාළ පාටින් කියුබ්ස් 2 බැගින් තියන්න වෙනවා. ඊළඟට ඒ කාඩ්ස් ඩිස්කාඩ් කරන්න.
ආයත් පාරක් ඉන්ෆෙක්ෂන් කාඩ් ඩෙක් එකේ උඩම තියෙන කාඩ්ස් දෙන ගන්න. දැන් අපිට ලැබෙනවා දිල්ලි, කයිරෝ සහ හෝ චි මින් සිටි. මේ සිටිස් තුනෙත් ඒ අදාළ පාටෙන් කියුබ්ස් එක බැගින් තියන්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදියට අපිට සිද්ධ වෙනවා මුලින්ම නගර 9ක් ඉන්ෆෙක්ට් කරන්න. පළවෙනියට ලැබෙන කාඩ්ස් තුනේ කියුබ්ස් 3 බැගිනුත්, දෙවෙනියට අපි ගන්න කාඩ්ස් තුනේ කියුබ්ස් 2 බැගිනුත්, අන්තිමට ගන්න කාඩ්ස් තුනේ කියුබ්ස් 1 බැගිනුත් තියලා මේ විදියට අපි නගර 9ක් ගේම් එක ස්ටාර්ට් කරද්දී ඉන්ෆෙක්ට් කරන්න වෙනවා. ඊළඟට අපි රෝල් කාඩ්ස් නැත්නම් කැරක්ටර් කාඩ්ස් අතර අරගෙන හොඳට ෂෆල් කරලා හැම ප්ලේයර් කෙනෙක්ටම එක කාඩ් එක බැගින් ලබා දෙන්න වෙනවා. මේකේ තේරුම තමයි මේ ගේම් එකේදී ඒ ප්ලේයර් නිරූපණය කරන්නේ ඒ ලැබිච්ච කාඩ් එකේ තියෙන කැරක්ටර් එක. මේ හැම කැරක්ටර් එකකටම විශේෂ වූ විවිධ හැකියාවන් තියෙනවා. වසංගත වලින් ලෝකේ බේරගන්න නම් මේ හැමෝගෙම දායකත්වය සහ සහයෝගය අවශ්‍ය වෙනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති ඒ කැරක්ටර් කාඩ්ස් මොනවද කියලා. අද මම මේ ගේම් එක ප්ලේ කරන්න කියලා දෙන්නේ ප්ලේයර්ස්ලා දෙදෙනෙක් ප්ලේ කරන විදිය යොදාගෙන. ඒ නිසා අපි හිතමු අපේ ප්ලේයර්ස්ලා දෙන්නට ලැබෙන්නේ සයන්ටිස්ට් සහ ඩිස්පැචර් කියන කැරක්ටර්ස් දෙක කියලා. ඉතින් මුලින්ම ඒ රෝල් එකට අදාළ කැරක්ටර් ටෝකන් එක අරගෙන ඒ අදාළ ප්ලේට ලබා දෙන්න ඕනේ. හැම තිස්සෙම ගේම් එක ස්ටාර්ට් කරන්නේ ඇට්ලන්ටා වල තියෙන රිසර්ච් ස්ටේෂන් එකෙන්. ඒ නිසා අපේ කැරක්ටර් ටෝකන්ස් දෙකම එතනින් තියන්න ඕනේ. ඊළඟට මේ ප්ලේයර් ඩෙක් එක අරගන්න. මේ ඩෙක් එකේ තියෙනවා මේ විදිහේ එපිඩමික් කාඩ්ස් 6ක්. ඒ කාඩ්ස් 6 අයින් කරලා ඉතුරු කාඩ්ස් ටික හොඳට ෂෆල් කරන්න. 2 player ගේම් එකකදී නම් හැම ප්ලේයර් කෙනෙක්ටම මේ කාඩ්ස් 4 බැගිනුත්, 3 player ගේම් එකකදී නම් හැම ප්ලේයර් කෙනෙක්ටම මේ කාඩ්ස් 3 බැගිනුත්, 4 player ගේම් එකකදී නම් හැම ප්ලේයර් කෙනෙක්ටම කාඩ්ස් 2 බැගිනුත් ලබා දෙන්න ඕනේ. අද අපි ප්ලේ කරන්නේ 2 player ගේම් එකක් නිසා ප්ලේයර්ස්ලා දෙදෙනාටම කාඩ්ස් 4 බැගින් ලැබෙනවා. මං කලින් කිව්වා මේ ඩෙක් එකේ තිබ්බ එපිඩමික් කාඩ්ස් 6 අයින් කරන්න කියලා. මේ එපිඩමික් කාඩ්ස් වලින් තමයි මේ ගේම් එකේ ඩිෆිකල්ටි එක තීරණය කරන්නේ. ඉන්ට්‍රොඩක්ටරි ගේම් එකකදී දැන් අද අපි කරනවා වගේ ගේම් එකකදී නම් අපි එපිඩමික් කාඩ්ස් 4ක් භාවිතා කරනවා. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ගේම් එකකදී නම් අපි එපිඩමික් කාඩ්ස් 5ක් භාවිතා කරනවා. ඊට පස්සේ ඩිෆිකල්ටි එක වැඩි ගේම් එකකදී නම් අපි එපිඩමික් කාඩ්ස් 6ම භාවිතා කරනවා. අද අපි කරන්නේ ඉන්ට්‍රොඩක්ටරි ගේම් එකක් නිසා අපි එපිඩමික් කාඩ්ස් 4ක් තමයි යොදාගන්නේ. ඉතිරි කාඩ්ස් දෙක ගේම් එකෙන් අයින් කරනවා. එපිඩමික් කාඩ්ස් සහ ප්ලේයර්ස්ලා දෙදෙනාට 4 බැගින් බෙදපු කාඩ්ස් හැර ඉතිරි ප්ලේයර් කාඩ් සේරම සමාන ගොඩවල් 4කට බෙදන්න ඕනේ. ඒ හැම ගොඩකටම එක එපිඩමික් කාඩ් එක බැගින් දාලා හොඳට ෂෆල් කරලා මේ විදියට කාඩ්ස් ටික එක ෆයිල් එකකට ගන්නවා. ආයෙත් අපි රීෂෆල් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඒ කාඩ්ස් ටික මෙන්න මෙතනින් තියෙනවා. හරි. දැන් ගේම් එක ප්ලේ කරන්න සේරම රෙඩි. මුලින්ම ප්ලේයර්ස්ලා අතරින් වැඩිම ජනගහනයක් සහිත නගරයේ ඇති කාඩ් එක සහිත පුද්ගලයා තමයි මේ ගේම් එකේ ෆස්ට් ප්ලේයර් වෙන්නේ. ලැබී ඇති කාඩ්ස් අතරින් වැඩිම ජනගහනයක් සහිත නගරයේ තියෙන කාඩ් එක ලැබිලා තියෙන මට කියලා හිතමුකෝ. එතකොට මම තමයි මුලින්ම ගේම් එක ප්ලේ කරන්නේ. ප්ලේයර් කෙනෙක්ට තමන්ගේ වාරයේදී කළ යුතු මූලික දේවල් 3ක් තියෙනවා. පළවෙනි එක ඇක්ෂන්ස් 4ක් කිරීම. දෙවැනි එක ප්ලේයර් ඩෙක් එකෙන් කාඩ්ස් 2ක් ලබා ගැනීම. තුන්වෙනි එක ඉන්ෆෙක්ට් සිටිස් නැත්නම් වසංගත නගරවල පැතිරවීම. අපි දැන් පළවෙනි පියවරට යමු. හැම ප්ලේයර් කෙනෙක්ම තමන්ගේ වාරයේදී ඇක්ෂන්ස් 4ක් කරන්න ඕනේ. මොනවද මේ ඇක්ෂන්ස්? පළවෙනි එක
Movement action. ඒ කියන්නේ මේ බෝඩ් එක පුරා ගමන් කිරීම. බෝඩ් එක පුරා ගමන් කළ හැකි ආකාර කීපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. drive නැත්නම් ferry. මේ ක්‍රමයේදී ඔයා දැනට ඉන්න තැනට ඍජුවම සම්බන්ධ වෙලා තියෙන ඕනෑම ස්ථානයකට ඔයාට ගමන් කරන්න පුළුවන්. උදාහරණයකට මම දැන් ඇට්ලැන්ටාවල ඉන්න නිසා මට පුළුවන් එතනට ඍජුවම සම්බන්ධ වෙලා තියෙන චිකාගෝ වලට, වොෂින්ටන් වලට, එහෙම නැත්නම් මියාමි වලට ගමන් කරන්න. එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීම අපි එක ඇක්ෂන් එකක් විදියට සලකනවා. නගර අතර හුවමාරු විය හැකි ඊළඟ ක්‍රමය තමයි direct flight. මේ ක්‍රමයේදී ඔයා ළඟ තියෙන ප්ලේ කාඩ් එකක් යොදාගෙන ඒ අදාළ සිටියකට යන්න පුළුවන්. අපි හිතමුකෝ මට රියාද් වලට යන්න ඕනේ කියලා. ඒ වගේම ඒ රියාද් වලට අදාළ සිටි කාඩ් එකක් මං ළඟ තියෙනවා. එතකොට මට පුළුවන් මේ රියාද් කාඩ් එක ඩිස්කාඩ් කරලා ඒ නගරයට යන්න. ඊළඟ ක්‍රමය තමයි charter flights. මේ ක්‍රමයේදී ඔයා දැනට ඉන්න ස්ථානයට අදාළ කාඩ් එක ඔයා ළඟ තියෙනවා නම් ඒ කාඩ් එක ඩිස්කාඩ් කරලා ඔයා කැමති ඕනෑම සිටි එකකට යන්න පුළුවන්. උදාහරණයකට මම දැන් ඉන්නේ මේ බොගටා කියන සිටි එකේ කියමුකෝ. ඒ නගරයට අයිති කාඩ් එක මන් ළඟ තිබ්බොත් මට පුළුවන් ඒ කාඩ් එක ඩිස්කාඩ් කරලා මම කැමති ඕනෑම සිටි එකකට ගමන් කරන්න. නගර අතර ගමන් කළ හැකි අනෙක් ක්‍රමය තමයි shuttle flights. මේ ක්‍රමයේදී ඔයාට රිසර්ච් සෙන්ටර් එකකින් තවත් රිසර්ච් සෙන්ටර් එකකට ගමන් කරන්න පුළුවන්. අපි හිතමු ඔයා දැන් ඉන්නේ ඇට්ලැන්ටාවල කියලා. ඔයාට පුළුවන් වෙනත් රිසර්ච් සෙන්ටර් එකක් තියෙන ඕනෑම සිටි එකකට ගමන් කරන්න. Movement actions ගැන කතා කරද්දී තව කියන්න ඕන දෙයක් තියෙනවා. අපි හිතමුකෝ ඔයා දැන් ඉන්නේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල කියලා. ඔයාට පුළුවන් මෙතනින් කෙලින්ම ටෝකියෝ වලට හරි මැනිලා වලට හරි ගමන් කරන්න. ඒ වගේම ඔයා දැන් ඉන්නේ ලොස් ඇන්ජලිස් වල නම් ඔයාට පුළුවන් එතනින් කෙලින්ම සිඩ්නි වලට ගමන් කරන්න. හරි. දැන් අපි බලමු movement actions වලට අමතරව ඔයාගේ turn එකේදී ඔයාට කළ හැකි වෙනත් actions මොනවද කියලා. Build a research station. එහෙම නැත්නම් research station එකක් හැදීම. ඔයාට යම් නගරයක research station එකක් හදන්න ඕනේ නම් ඒ නගරයට අදාළ කාඩ් එක ඔයා ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා ඒ අවස්ථාවේදී ඒ නගරේ ඉන්නත් ඕනේ. උදාහරණයකට අපි හිතමු මම දැන් ඉන්නේ කින්ෂාසා නගරේ කියලා. ඒ නගරයට අයත් කාඩ් එකක් මන් ළඟ තියෙනවා. මට පුළුවන් ඒ කාඩ් එක ඩිස්කාඩ් කරලා එතන රිසර්ච් ස්ටේෂන් එකක් හදන්න. රිසර්ච් ස්ටේෂන්ස් හදන එකේ වාසිය තමයි shuttle flights යොදාගෙන ඔයාට පහසුවෙන් රිසර්ච් ස්ටේෂන්ස් අතර ගමන් කරන්න පුළුවන් වීම. ඔයාගේ ටර්න් එකේදී ඔයාට කරන්න පුළුවන් තව ඇක්ෂන් එකක් තමයි treat disease නැත්නම් වසංගත වලට ප්‍රතිකාර කිරීම. මෙතනදි වෙන්නේ ඔයා ඉන්න නගරයේ තියෙන disease cube එකක් හෝ කීපයක් ඔයාගේ actions යොදාගෙන ඔයාට ඉවත් කරන්න හැකිවීමයි. උදාහරණයකට අපි හිතමු මම දැන් ඉන්නේ චෙන්නයි කියලා. මට පුළුවන් මගේ ටර්න් එකේදී මට කළ හැකි actions 4න් එකක් යොදාගෙන මෙතන තියෙන disease cube එකක් ඉවත් කරන්න. ඒ වගේම ඉතිරි actions 3න් එකක් යොදාගෙන බැංකොක් වලට ගමන් කරලා දැන් ඉතිරි වෙලා තියෙන actions දෙකම යොදාගෙන බැංකොක් වල තියෙන disease cube දෙකම ඉවත් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි හිතමු මේ කළු පාට ඩිසීස් එකට බෙහෙතක් හොයාගෙන තියෙන කියලා. ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් එක ඇක්ෂන් එකක් යොදාගෙන ඔයා ඉන්න නගරයේ තියෙන කළු පාට ඩිසීස් කියුබ් සියල්ලම ඉවත් කරන්න. ඒ වගේම තමයි එවැනි අවස්ථාවක ප්ලේස්ලා සේරම එකතු වෙලා බෝඩ් එකේ තියෙන කළු පාට ඩිසීස් කියුබ් සේරම ඉවත් කරාම අපි ඒ වසංගතය මුළු ලෝකෙම තුරන් කරා කියලා සැලකනවා. මේ අපි disease eradication ලෙස හඳුන්වනවා.
ඒ අවස්ථාවේදී ප්ලේයර්ස්ලට පුළුවන් කියෝ මාක් එක මේ පැත්ත හරවලා තියන්න. ඇක්ෂන් එකක් විදියට කරන්න පුළුවන් තව දෙයක් තමයි share knowledge. මම මුලින්ම කිව්වනේ මේ ගේම් එක ප්ලේයර්ස්ලා හැමෝම සහයෝගයෙන් ප්ලේ කරන්න ඕන ගේම් එකක්. ඉතින් ප්ලේයර්ස්ලට පුළුවන් එයා ළඟ තියෙන කාඩ්ස් අනෙක් ප්ලේයර්ස්ලත් එක්ක හුවමාරු කරගන්න. මේක ආකාර දෙකකින් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයා දැන් ඉන්න සිටි එකට අදාළ කාඩ් එක වෙන ප්ලේයර් කෙනෙක්ගෙන් ගන්නත් ඔයා දැනට ඉන්න සිටි එකට අදාළ කාඩ් එක වෙනත් ප්ලේයර් කෙනෙක්ට ලබා දෙන්නත්. හැබැයි මේ දෙකම කරන්න නම් ඒ අවස්ථාවේදී ප්ලේයර්ස්ලා දෙදෙනාම ඒ අදාළ සිටි එකේ ඉන්න සිද්ධ වෙනවා. උදාහරණයකට අපි හිතමු මම සහ අනිත් ප්ලේයර් දෙන්නම දැන් ඉන්නේ නිව්යෝක් වල කියලා. නිව්යෝක් වලට අදාළ කාඩ් එක මන් ළඟ තියෙනවා නම් මට පුළුවන් ඒ කාඩ් එක අනිත් ප්ලේයර්ට ලබා දෙන්න. එහෙම නැත්නම් නිව්යෝක් කාඩ් එක තියෙන අනිත් ප්ලේයර් ළඟ නම් ඒ කාඩ් එක ඔහුගෙන් මට ලබා ගන්නත් පුළුවන්. මේ විදිහට මේ හුවමාරු සිද්ධ වෙන්නේ ප්ලේයර්ස්ලා දෙදෙනාම කැමති නම් විතරයි. දැන් ඔයගලන්ට හිතෙනවා ඇති ඇයි ඒ විදිහට කාඩ්ස් හුවමාරු කරගන්නේ කියලා. හේතුව තමයි ඕනෑම ප්ලේයර් කෙනෙක් එකම පාටකට අදාළ සිටි කාඩ්ස් 5ක් රිසර්ච් සෙන්ටර් එකක් තියෙන නගරයකට ගිහිල්ලා ඩිස්කාඩ් කළොත් ඒ අදාළ වර්ණයට අයිති රෝගයට බෙහෙතක් හොයාගත්ත විදියට මේ ගේම් එක තුළදී සලකනු ලබනවා. උදාහරණයකට අපි හිතමු අනෙක් ප්ලේයර් ළඟ නිල් පාට සිටි කාඩ්ස් 4ක් තියෙනවායි කියලා. මම වගේ නිව්යෝක් කාඩ් එක එයාට දුන්නම එයා ළඟ නිල් පාට කාඩ්ස් 5ක් තියෙනවා. එතකොට එයාට පුළුවන් රිසර්ච් ස්ටේෂන් එකක් තියෙන නගරයකට ගිහිල්ලා ඒ කාඩ්ස් 5 ඩිස්කාඩ් කරලා නිල් පාට ඩිසීස් එකට බෙහෙත හොයා ගන්න. ඔයාගේ ටර්න් එකේදී ඕඩ් කරන්න පුළුවන් තවත් ඇක්ෂන් එකක් තමයි ඩිස්කවර් කියෝ. මම කලින් සඳහන් කළ විදියට එකම වර්ණයේ කාඩ්ස් 5ක් රිසර්ච් සෙන්ටර් එකකදී ඩිස්කාඩ් කිරීම මගින් මේක කරන්න පුළුවන්. ප්ලේයර් කෙනෙක් රෝගියෙකුට බෙහෙත හොයාගත්තට පස්සේ එයාට පුළුවන් කියෝ මාක් එක කියෝ ඉන්ඩිකේටර් එකට මූව් කරන්න. ඕනෑම රෝගියෙකුට බෙහෙත හොයාගත්ත අවස්ථාවක ප්ලේයර්ට පුළුවන් තමන් ඉන්න නගරේ ඒ රෝගය තියෙනවා නම් තමන්ගේ එක ඇක්ෂන් එකක් යොදාගෙන ඒ නගරේ තියෙන ඒ රෝගයට අදාළ සේරම කියුබ්ස් ටික ඉවත් කරන්න. ඒ වගේම තමයි කියෝ එක හොයාගත්තයි කියලා ඒ අදාළ වර්ණයේ ඩිසීස් කියුබ්ස් බෝඩ් එකට එකතු වීම නතර වෙන්නේ නැහැ. එහෙම එකතු වෙන නතර වෙන්න නම් ඩිසීස් එක ඉරඩිකේට් කරන්න වෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ ප්ලේයර්ස්ලා සේරම එකතු වෙලා කියෝ එක හොයාගත්ත රෝගයට අදාළ කියුබ් සේරම බෝඩ් එකෙන් ඉවත් කළාම. එතකොට මේ මාක් එක මෙන්න මේ පැත්ත හරවන්න ඕනේ. දැන් මේ රෝගයට අදාළ කියුබ්ස් එකක්වත් අලුතෙන් බෝඩ් එකට එකතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වසංගත 4ටම කියෝස් හොයා ගත්තම ප්ලේයර්ස්ලා ජයග්‍රහණය කරනවා. දැන් අපි කතා කරපු දේවල් වලින් ඕනෑම දෙයක් තමන්ගේ ඇක්ෂන්ස් 4 තුළ ප්ලේයර්ට කරන්න පුළුවන්. අපි දැන් ගේම් එකට යමු. ජනගහනය වැඩිම නගරය මට තියෙන නිසා මම තමයි ෆස්ට් ප්ලේයර්. මට ලැබිලා තියෙන මෙන්න මේ කාඩ්ස්. දැන් මම මගේ ඇක්ෂන්ස් 4 කරන්න තමයි යන්නේ. මුලින්ම මම එක ඇක්ෂන් එකක් යොදාගෙන වොෂින්ටන් වලටත් දෙවනි ඇක්ෂන් එක යොදාගෙන නිව්යෝක් වලටත් යනවා. තව ඇක්ෂන්ස් දෙකක් ඉතුරුයි. ඒ ඇක්ෂන්ස් දෙක යොදාගෙන මම මේ රෝගයට ට්‍රීට් කරනවා. එතකොට මට පුළුවන් කියුබ්ස් දෙකක් මේ නගරෙන් ඉවත් කරන්න. දැන් මගේ ඇක්ෂන්ස් 4ම ඉවරයි. තමන්ගේ ඇක්ෂන්ස් 4 කරාට පස්සේ ප්ලේයර්ට සිද්ධ වෙනවා ප්ලේයර් ඩෙක් එකෙන් කාඩ්ස් දෙකක් තමන්ගේ කාඩ් අතට එකතු කරගන්න. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕනෑම ප්ලේයර් කෙනෙක්ට තමන්ගේ කාඩ් අතේ තියාගන්න පුළුවන් වෙන්නේ කාඩ්ස් 7ක් විතරයි. 7ට වඩා තියෙන කාඩ්ස් එයාට ඩිස්කාඩ් කරන්න සිද්ධ වෙනවා.
දැන්ට මගේ අතේ තියෙන කාඩ්ස් 6ක් නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හිතමු ප්ලේ ඩෙක් එකේ ඉතුරු වෙලා තියෙන එක කාඩ් එකයි කියලා. අන්න ඒ වෙලාවට මේ ගේම් එක ඉවර වෙනවා සහ ප්ලේයර්ස්ලා පරාද වෙනවා. කාඩ්ස් දෙක ප්ලේ ඩෙක් එකකින් අරගත්තට පස්සේ මට කරන්න සිද්ධ වෙන දේ තමයි සිටීස් ඉන්ෆෙක්ට් කරන්න එක. බලමු එක කොහොමද කරන්න කියලා. මේ ඉන්ෆෙක්ෂන් රේට් එකෙන් තමයි ඒ ටර්න් එකේදී ඉන්ෆෙක්ට් කළ යුතු සිටීස් ගණන තීරණය වෙන්නේ. දැන් මාක් එක තියෙන නම්බර 2 නිසා මට නගර 2ක් ඉන්ෆෙක්ට් කරන්න සිද්ධ වෙනවා. මට වෙනවා ඉන්ෆෙක්ෂන් ඩෙක් එකකින් කියන්නේ මේ ඩෙක් එකේ උඩම තියෙන කාඩ් දෙකක් අරගන්න. මට ලැබෙන මෙන්න මේ කාඩ් දෙක. මට වෙනවා නගර දෙකේම ඒ අදාළ වර්ණයට අයිති disease cubes එක බැගින් තියලා කාඩ්ස් දෙකම ඩිස්කාඩ් කරන්න. දැන් මම මගේ ටර්න් එකේදී කරන්න තියෙන හැම දෙයක්ම කරලා ඉවරයි. ඒ නිසා මගේ ටර්න් එක ඉවර වෙනවා. ඒ වගේම තමයි ගේම් බෝඩ් එකේ මෙන්න මෙතන ප්ලේයර් කෙනෙක්ගේ ටර්න් එකේදී එයා කළ යුතු දේවල් සඳහන් කරලා තියෙනවා. දැන් අනිත් ප්ලේයර්ගේ වාරය. එයා යාගේ අතේ තියෙන හෝ චි මින් සිටි කාඩ් එක ඩිස්කාඩ් කරලා පළවෙනි ඇක්ෂන් එක ලෙස ඒ නගරයට ගමන් කරනවා. දෙවෙනි ඇක්ෂන් එක ලෙස ඒ නගරයේ තියෙන ඩිසීස් කියුබ් එක ඉවත් කරනවා. තුන්වෙනි ඇක්ෂන් එක ලෙස හොංකොං වලට ගිහින් හතරවෙනි ඇක්ෂන් එක ලෙස එයා ළඟ තියෙන හොංකොං කාඩ් එක ඩිස්කාඩ් කරලා එතන රිසර්ච් සෙන්ටර් එකක් හදනවා. දැන් එයාගේ ඇක්ෂන්ස් 4ම ඉවරයි. දැන් තියෙන්නේ ප්ලේ ඩෙක් එකෙන් කාඩ්ස් දෙකක් ගන්න. ඔහුට ලැබෙනවා මේ එපිඩමික් කාඩ් එක. මේ ගේම් එකේදී වෙන්න පුළුවන් නරකම දේ තමයි මේ කාඩ් එක ලැබීම. අපි බලමු මේ කාඩ් එක ලැබුණම මොකද වෙන්නේ කියලා. මුලින්ම මේ ඉන්ෆෙක්ෂන් රේට් එක එකක් ඉස්සරහට යවන්න වෙනවා. ඊට පස්සේ ඉන්ෆෙක්ෂන් ඩෙක් එකේ යටම තියෙන කාඩ් එක අරගෙන ඒ සිටි එකට අදාළ පාටින් disease cubes 3ක් ඒ සිටි එකේ තියන්න වෙනවා. අපිට ලැබෙන්නේ බැග්ඩෑඩ්. එතන අපි කළු cubes 3ක් තියෙනවා. හදිසියවත් මේ වෙද්දි කළු පාට disease එක ලෝකෙන් තුරන් කරලා නැත්නම් එරඩිකේට් කරලා තිබ්බොත් අපිට බැග්ඩෑඩ් වලට disease cubes එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉන්ෆෙක්ට් කරන්න අවශ්‍ය තරම් ඒ අදාළ පාට cubes සප්ලයි එකේ තිබුණේ නැත්නම් අන්න එතකොට මේ ගේම් එක ඉවර වෙනවා සහ ප්ලේයර්ස්ලා පරාද වෙනවා. ඊළඟට මේ ඩිස්කාඩ් කරපු ඉන්ෆෙක්ට් කාඩ් පයිල් එකේ තියෙන කාඩ් සේරම රීෂෆල් කරලා ආයෙත් ඉන්ෆෙක්ෂන් ඩෙක් එක උඩින් තියන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේ බැග්ඩෑඩ් කාඩ් එක ඩිස්කාඩ් කරන්න. හදිසියවත් කවුරු හරි ප්ලේයර් කෙනෙක් එපිඩමික් කාඩ්ස් දෙකක් ඩ්‍රෝ කරලා තිබුණොත් මේ ස්ටෙප්ස් තුන ආයෙත් කන්ටිනියු වෙනවා. දැන් ප්ලේයර්ට පුළුවන් මේ ස්ටෙප්ස් තුන කරාට පස්සේ එයාගේ එපිඩමික් කාඩ් එක ඩිස්කාඩ් කරන්න. දැන් තියෙන්නේ සාමාන්‍ය විදිහට සිටීස් ඉන්ෆෙක්ට් කරන්න. එයාට ලැබෙනවා සිඩ්නි සහ නිව්යෝක්. නිව්යෝක් වල නිල් පාට කියුබ් එකකුත් සිඩ්නි වල රතු පාට කියුබ් එකකුත් තියන්න ඕනේ. දැන් මෙන්න මෙතනදී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. සාමාන්‍යයෙන් නගරයක තිබිය හැකි උපරිම කියුබ්ස් ගණන 3යි. දැනටම සිඩ්නි වල කියුබ්ස් 3ක් තියෙන නිසා මේ කියුබ් එක එකතු කළොත් කියුබ්ස් 4ක් වෙනවා. ඒත් අපිට කියුබ්ස් 4ක් මෙතන තියන්න බෑ. මේ වගේ අවස්ථාවක් අපි අවුට්බ්‍රේක් එකක් විදියට හඳුන්වනවා. දැන් අපි බලමු අවුට්බ්‍රේක් එකකදී මොකද වෙන්නේ කියලා. මම කියවනේ සිටි එකක කියුබ් 4ක් තියන්න බැහැ කියලා. ඒ වෙනුවට ඒ සිටි එකට ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන හැම සිටි එකකම
ඒ අදාළ සිටි එකේ වර්ණයෙන් කියුබ්ස් එක බැගින් තියන්න වෙනවා. මේකට අනුව ජකාර්තා, මැනිලා, ලොස් ඇන්ජලිස් යන නගර තුනේම රතු කියුබ් එක බැගින් තියන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේම මේ අවුට්බ්‍රේක් මාක් එකත් එකක් පහළට ගමන් කරනවා. මේ මාක් එක මෙන්න මෙතනට ආවම මේ ගේම් එක ඉවර වෙනවා සහ ප්ලේයර්ස්ලා පරාජය වෙනවා. දැන් ආයෙත් මගේ වාරය. මම ඇක්ෂන්ස් දෙකක් යොදාගෙන නිව්යෝක් කළ ඩිසීස් කියුබ්ස් දෙකක් අයින් කරනවා. මන් ළඟ දැනට රතු පාට කාඩ්ස් 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් කියෝ එකක් හොයාගන්න නම් එකම පාට කාඩ්ස් 5ක් ඩිස්කාඩ් කරන්න අවශ්‍ය වෙනවා. ඒත් මට ලැබිලා තියෙන්නේ සයන්ටිස් කියන කැරක්ටර් එක නිසා මට අවශ්‍ය වෙන්නේ එකම පාට කාඩ්ස් 4ක් විතරයි. අනිත් ප්ලේයර් මට කියනවා එයා ළඟ තියෙන බැංකොක් කාඩ් එක මට දෙන්න කැමතියි කියලා. ඒ නිසා බැංකොක් වලට එන්න කියලා. මන් ළඟ තියෙන චෙන්නයි කාඩ් එක ඩිස්කාඩ් කරලා මම චෙන්නයි වලට යනවා. ඒ මගේ 3වෙනි ඇක්ෂන් එක. මගේ 4වෙනි ඇක්ෂන් එක විදියට මම ඊළඟට බැංකොක් වලට යනවා. දැන් මගේ ඇක්ෂන්ස් 4ම ඉවරයි. දැන් තියෙන්නේ කාඩ්ස් දෙකක් අලුතෙන් එකතු කරගන්න. මට ලැබෙන්නේ එපිඩමික් කාඩ් එකක්. දැන් ඔයගලන් දන්නවනේ එපිඩමික් කාඩ් එකක් ලැබුණාම මොකද කරන්න කියලා. මුලින්ම ඉන්ෆෙක්ෂන් රේට් එක ඉස්සරහට මූව් කරනවා. ඊළඟට යටම තියෙන කාඩ් එක අරන් සිටි එක ඉන්ෆෙක්ට් කරනවා. ඩිස්කාඩ් කාඩ් ෆයිල් එක රීෂෆල් කරලා ආයෙත් ඉන්ෆෙක්ෂන් ඩෙක් එක උඩින් තියනවා. දැන් මං එපිඩමික් කාඩ් එක ඩිස්කාඩ් කරලා තව කාඩ් එකක් මගේ කාඩ් අතට එකතු කරගන්නවා. දැන් තියෙන්නේ සිටිස් ඉන්ෆෙක්ට් කරන්න. ඉන්ෆෙක්ෂන් රේට් එකට අනුව කාඩ්ස් දෙකක් ගන්න ඕනේ. පළවෙනි කාඩ් එක සිඩ්නි. ඒ කියන්නේ අවුට්බ්‍රේක් එකක්. මුලින්ම අවුට්බ්‍රේක් මාක් එක එකක් ඉදිරියට ගමන් කරනවා. අවුට්බ්‍රේක් එකක් නිසා සිඩ්නි වලට ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන හැම සිටි එකකම රතු කියුබ් එක බැගින් තියන්න වෙනවා. ඊළඟට මට ලැබෙන්නේ බැග්ඩෑඩ්. ඒ සිටි එකේ දැනටමත් කියුබ්ස් 3ක් නිසා අවුට්බ්‍රේක් එකක් සිද්ධ වෙනවා. දැන් මගේ වාරය ඉවරයි. දැන් අනේ ප්ලේයර්ගේ වාරය. ඔහුගේ ඇක්ෂන් එකක් යොදාගෙන බැංකොක් වලට ඇවිත් දෙවනි ඇක්ෂන් එක යොදාගෙන ෂෙයාර්ඩ් නොලෙජ් යටතේ ඔහු සතුව ඇති බැංකොක් කාඩ් එක මට ලබා දෙනවා. ඉතිරි වී ඇති ඇක්ෂන්ස් දෙකෙන් එකක් යොදාගෙන ජකාර්තා වලට ගිහිල්ලා අනෙක් ඇක්ෂන් එක යොදාගෙන ඩිසීස් කියුබ් එකක් ඉවත් කරනවා. දැන් ප්ලේයර් ඩෙක් එකෙන් කාඩ්ස් දෙකක් තමන්ගේ අතට එකතු කරගන්නවා. ඊළඟට ඉන්ෆෙක්ෂන් ඩෙක් එකෙන් කාඩ්ස් දෙකක් අරන් සිටිස් ඉන්ෆෙක්ට් කරන්න ඕනේ. දැන් ආයෙත් මගේ වාරය. දැන් මන් ළඟ රතු පාට කාඩ්ස් 4ක් තියෙන නිසා මගේ ඇක්ෂන්ස් දෙකක් යොදාගෙන හොංකොං වල තියෙන රිසර්ච් සෙන්ටර් එකට ගිහිල්ලා මන් ළඟ තියෙන රතු පාට කාඩ්ස් 4ම මම ඩිස්කාඩ් කරනවා. ඒක තේරුම තමයි මම රතු පාට ඩිසීස් එකට බෙහෙත් හොයාගත්ත කියන එක. දැන් අපිට මේ මාක් එක මෙතන තියන්න පුළුවන්. තව මගේ ඇක්ෂන්ස් දෙකක් ඉතුරුයි. ඒ ඇක්ෂන්ස් යොදාගෙන මම මැනිලා වලට ගමන් කරලා එහි තියෙන කියුබ්ස් 3ම අයින් කරනවා. දැන් රතු පාට ඩිසීස් එකට බෙහෙත හොයාගෙන තියෙන නිසා ප්ලේයර්ස්ලට පුළුවන් එක ඇක්ෂන් එකක් යොදාගෙන තමන් ඉන්න නගරයේ තියෙන රතු පාට කියුබ්ස් ටික ඉවත් කරන්න. ඊළඟට මගේ අතේ තියෙනවා ඉවෙන්ට් කාඩ් එකක්. මේ වගේ ඉවෙන්ට් කාඩ්ස් කීපයක්ම ප්ලේයර් ඩෙක් එක තුල තියෙනවා. ඉවෙන්ට් කාඩ් එකක් ප්ලේ කිරීම ඇක්ෂන් එකක් ලෙස සලකන්නේ නැහැ. ඒ නිසා ඕනෑම අවස්ථාවක ඉවෙන්ට් කාඩ් එකක් ප්ලේ කරන්න පුළුවන්. මම මේ ඉවෙන්ට් කාඩ් එක යොදාගෙන ඉස්තාන්බුල් වල රිසර්ච් සෙන්ටර් එකක් ඉදි කරනවා.
දැන් මේ ඉවෙන්ට් කාඩ් එක ඩිස්කාඩ් කරන්න ඕනේ. ඔන්න ඔය විදියට මාරුවෙන් මාරුවට ගේම් එක කන්ටිනිව් වෙනවා. දැන් අපි බලමු මේ ගේම් එක ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. මේ ගේම් එක දිනන්න තියෙන එකම එක ක්‍රමයයි. ඒ තමයි මේ වසංගත 4ටම බෙහෙත් හොයාගන්න එක. එහෙම කරන්න නම් ප්ලේයර්ස්ලට සිද්ධ වෙනවා මේ වසංගත 4ට අදාළ පාට 4ෙන් කාඩ්ස් 5 ගානේ රිසර්ච් සෙන්ටර්ස් වලට ගිහිල්ලා ඩිස්කාඩ් කරන්න. ඉතින් ඒ විදියට බෙහෙත් හොයාගෙන ඩිසීස් 4ටම අදාළ කියෝ මාකර්ස් මෙතෙන්ට ආවම ප්ලේයර්ස්ලා මේ ගේම් එක ජයග්‍රහණය කරා වෙනවා. හැබැයි මේ ගේම් එකේ පරදින්න පුළුවන් වෙදි 3ක්ම තියෙනවා. පළවෙනි එක මෙන්න මේ අවුට්බ්‍රේක් මාක් එක මෙන්න මෙතෙන්ට ආවම ප්ලේයර්ස්ලා පරාජය වෙනවා. ඒ වගේම තමයි ඕනෑම පාටක බෝඩ් එක තුල තැබීමට අවශ්‍ය වෙන ඩිසීස් කියුබ්ස් ඉවර වුණාම ඒත් ප්ලේයර්ස්ලා පරාද වෙනවා. තුන්වෙනි එක තමයි ප්ලේයර් ඩෙක් එකේ කාඩ්ස් දෙකට වඩා අඩුවෙන් නැති අවස්ථාවක. අන්න ඒ වගේ අවස්ථාවකත් ප්ලේයර්ස්ලා ගේම් එක පරාද වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි පැන්ඩමික් ගේම් එක ප්ලේ කරන්නේ. මේක එච්චර දිනන්න ලේසි ගේම් එකක් නම් නෙවෙයි. ඉතින් ඔගලංගාව මේ ගේම් එක නැත්නම් දුක් වෙන්න එපා. අපි පසුවට වීඩියෝ එකක් මගින් කියලා දෙන්නම් කොහොමද ගෙදරදීම මේ පැන්ඩමික් ගේම් එක හදාගෙන ප්ලේ කරන්න කියලා. මේ වගේ අලුත් මලුත් බෝඩ් ගේම්ස් ගැන දැනගන්න කැමති නම් නැත්නම් අලුත් බෝඩ් ගේම්ස් වගේ බෝඩ් ගේම් කලෙක්ෂන් එකට එකතු කරගන්න කැමති නම් දිගටම අපි සමග රැඳී සිටින්න. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරලා ළඟ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.